සැකසුම් ඒකකය. නේද? මතක ඇති මධ්‍ය සැකසුම් ඒකකය. ඉතින් මේ මධ්‍ය සැකසුම් ඒකකය ගැන කතා කරන්න කලින් අපි පරිගණකය ගැන කතා කරලා හිටියා. නේද? පරිගණකය මම සරලව පරිගණකයක් ඇන්දොත් අපිට ඩෙස්ක්ටොප් පරිගණකයක් මෙන්න මේ විදිහට අඳින්න පුළුවන්කම තියෙනවා. එතකොට මේකේ ස්ටාර්ට් කරන්න බටන් එකක් තියෙනවා, CD ROM එකක් තියෙනවා. ඊට පස්සේ අපිට මේකේ මොනිටර් එකක් දැක ගන්න පුළුවන් ස්ක්‍රීන් එකක් මේ වගේ. ඊට පස්සේ කීබෝඩ් එක අන්තර්ගතයි. ඒ වගේම තමයි මවුස් එක අන්තර්ගතයි මේ පරිගණක පද්ධතිය. right? ඒතර මේ හැම එකක්ම සම්බන්ධ වෙලා තියෙන එක ඒකකයක් තියෙනවා. අපි ඔබට කියන මොකක්ද? මධ්‍ය සැකසුම්. මේකට අපි කියනවා මොකද්ද? පද්ධති ඒකකය. නැත්නම් අපි මේකට කියනවා සිස්ටම් යුනිට් කියලා. නැත්නම් පද්ධති ඒකකය. පද්ධති ඒකකය කියලා හැඳින්වෙන්නේ වෙන්න මේ කොටස. එතන මේ පද්ධති ඒකක ඇතුලේ තියෙනවා මදර් බෝඩ්. එහෙම නැත්නම් මව්කුවරුව කියලා කොටසක්. මෙන්න මේ පද්ධති ඒකකය ගැලෙවුවට පස්සේ අපිට අඳුර ගන්න පුළුවන් මව්කුවරුව කියලා කොටසක් තියෙනවා. මෙන්න මේ වගේ එකක් තමයි ඒ මව්කුවරුව කියලා කියන්නේ. මම හිතන්නේ ගිය පාඩම් වලදී මම ඔයගොල්ලන්ට මේක පෙන්නුවා. මේ තියෙන්නේ මව්කුවරුව කියන කොටසක්. මේක තියෙන්නේ මෙන්න මේ සිස්ටම් යුනිට් එකේ මේ විදිහට හයි කරලා තියෙන පද්ධති ඒකකය හයි කරලා තියෙනවා. එතකොට මෙන්න මේ මදර් බෝඩ් එහෙම නැත්නම් මව්කුවරුව කියන කොටසේ තියෙනවා මෙන්න මේ වගේ උපකරණයක්. මේ තියෙන මේ වගේ උපකරණයක් තියෙනවා. එතකොට මෙන්න මේ උපකරණයට තමයි අපි කියන්නේ සිස්ටම් සෙන්ට්‍රල් ප්‍රොසෙසිං යුනිට් කියලා. සමා වෙන සෙන්ට්‍රල් ප්‍රොසෙසිං යුනිට් කියලා කියන්නේ මෙන්න මේ උපකරණයට. ඔයගොල්ලන්ට පේනවා. right. මෙන්න මේ තියෙන කොටසට අපි කියනවා මධ්‍ය සැකසුම් ඒකකය. මෙන්න මේ පුංචි කොටස මේක සෙන්ට්‍රල් ප්‍රොසෙසිං යුනිට් එහෙම නැත්නම් CPU කියලා හඳුන්වනවා. එතකොට මෙන්න මේක සම්බන්ධ වෙලා තියෙන්නේ කොහෙටද? මෙන්න මේ වගේ මදර් බෝඩ් එකක් ඇතුළට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. මව්පූර්ව තුලට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට ඒ විතරක් නෙවෙයි මේ සෙන්ට්‍රල් ප්‍රොසෙසිං යුනිට් එකට පිටින් මෙන්න මේ විදිහට සම්බන්ධ වෙන ලොකු ෆෑන් එකක් තියෙනවා. ෆෑන් එකක්, කූලින් ෆෑන් එකක්. සිසිලන පංකාවක් තියෙනවා. ඒ සිසිලන පංකාවෙන් තමයි මෙයා කූල් කරලා තියාගන්නේ. මෙයාගේ තියෙන උෂ්ණත්වය අඩු කරලා තියාගන්නේ. එතකොට ඔයගොල්ලන්ට මදර් බෝඩ් එකක් ගලවගත්ත පමණින්ම මේ සෙන්ට්‍රල් ප්‍රොසෙසිං යුනිට් එක එහෙම නැත්නම් මධ්‍ය සැකසුම් ඒකකය දකින්න ලැබෙන්නේ නැහැ. මේක තවත් ආවරණයක තියෙන නිසා. එතකොට ඒ ආවරණයත් ඉවත් කරාට පස්සේ තමයි මධ්‍ය සැකසුම් ඒකකය අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේක තමයි මධ්‍ය සැකසුම් ඒකකය කියලා කියන්නේ. ඒතර පරිගණකය සහ ඉතිරි කොටස් ගැන අපි 6 ශ්‍රේණියේදී සාකච්ඡා කරලා තියෙනවා. එතකොට අපි මෙතනදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ මධ්‍ය සැකසුම් ඒකකය කියන්නේ මොකක්ද? මේකෙන් පරිගණකයකට කෙරෙන කාර්යය මොකක්ද? මේකේ පරිගණකයකට තියෙන වැදගත්කම මොකක්ද? මේකේ අභ්‍යන්තර සැකස්ම කොහොමද හැදිලා තියෙන්නේ? ඒතර මේකේ කොටස් මොනවද? අපි ඒව ඉගෙන ගන්න ඕනේ. ඇයි කියන කාරණා ටික තමයි අපි මේ පාඩමේදී ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ. පැහැදිලි ඇති මේක තමයි අපි මධ්‍ය සැකසුම් ඒකකය කියලා ඔයගොල්ලෝගේ පළවෙනි පාඩම විදියට සාකච්ඡා කළේ. හොඳයි. අපි තවත් ටිකක් ඉස්සරහට යමු. මධ්‍ය සැකසුම් ඒකකය. එතකොට මේ මධ්‍ය සැකසුම් ඒකකය එහෙම නැත්නම් සෙන්ට්‍රල් ප්‍රොසෙසිං යුනිට් කියන එකේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි දන්නවා පරිගණකයක් ගත්තාම පරිගණකයක මූලික කාර්ය වෙන්නේ මොකද්ද? අපි මේක 6 ශ්‍රේණියේදී ඉගෙන ගත්තා. පරිගණකයක මූලික කාර්ය වෙන්නේ දත්ත තොරතුරු බවට පත් කිරීම. අපි දත්ත වලට data කියලා කියනවා. තොරතුරු වලට information කියලා කියනවා. දත්ත තොරතුරු බවට පත් කිරීම තමයි පරිගණකයක මූලික කාර්ය වෙන්නේ. පරිගණකයක මූලික කාර්ය වෙන්නේ දත්ත තොරතුරු බවට පත් කිරීම. මේක අපි ඉගෙනගෙන තියෙනවා 6 ශ්‍රේණියේදී. එතකොට මේ දත්ත තොරතුරු බවට පත් කරනකොට අපි මේ දත්ත ඇතුළත් කරන්න ඕනේ පරිගණකයකට. එතකොට අපි ඒකට කියනවා ආදානය එහෙම නැත්නම් ඉන්පුට් කියලා. ඊට පස්සේ මේ දත්ත තොරතුරු බවට පත් කරන්න අපි යම් සකස් කිරීමක් කරන්න ඕන. අපි ඒකට කියනවා process කියලා. එහෙම නැත්නම් සැකසීම කියලා එකක් කියනවා.
සැකසීම. දත්ත ආදානය කරලා සැකසීමකට ලක් කරන්න ඕනේ. ඒ සැකසීමකට ලක් කරාට පස්සේ තමයි අපිට මෙන්න මේ තොරතුරු ප්‍රතිදානයක් විදිහට අපිට ලැබෙන්නේ. අපි ඒකට කියනවා අවුට්පුට් එකක් කියලා. දත්ත ආදානය කරලා සැකසීමට ලක් කරලා තොරතුරු බවට පත් කරන එක තමයි පරිගණකයක මූලික කාර්ය වෙන්නේ. එතකොට මෙන්න මේ සැකසීම කියන ක්‍රියාවලිය. මෙන්න මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන්නේ කවුද? අපි අද මේ කතා කරන මධ්‍ය සැකසුම් ඒකකය. Central Processing Unit කියන මෙන්න මේ යුනිට් එක මේ ඒකකය තමයි සම්බන්ධ වෙන්නේ. එහෙම නැත්නම් වැදගත් වෙන්නේ මොකටද? මෙන්න දත්ත දත්ත සැකසීම කියන ක්‍රියාවලිය කරන්න සම්බන්ධ වෙන කොටස විදිහට තමයි අපිට මෙයාව හඳුනා ගන්න පුළුවන්. එතකොට මේකේ වැරදි භාවිතයක් තියෙන පොතේ මම මේක හැමදාම මතක් කරනවා හැම වෙලාවෙම. මෙන්න මේ පරිගණකවල තියෙන මෙන්න මේ කොටසට සමහරු CPU කියලා කියන්න පුරුදු වෙලා තියෙනවා. දැන් මේක ශිෂ්‍යයෝ ඔයගොල්ලෝ වගේ අය නෙවෙයි. මේක ව්‍යාපාරික මට්ටමේ. බොහෝ ව්‍යාපාරිකයෝ වෙලෙන්දෝ මෙන්න මේකට CPU කියලා තමයි හඳුන්වන්නේ. එතකොට ඒක ගොඩක් ඈත කාලේ ඉඳලා ආපු වැරද්දක්. ඉතින් මේක හදා ගන්න ඕනේ. ඒක නිසා ඔයගොල්ලෝ පැහැදිලිව ඉගෙන ගන්න. මේක CPU නෙවෙයි. මේකට අපි කියන්නේ system unit. එහෙම නැත්නම් පද්ධති ඒකකය. CPU කියලා කියන්නේ Central Processing Unit. එහෙම නැත්නම් මධ්‍ය සැකසුම් ඒකකය. ඒක ඊටාම කුඩා ඒකකයක්. මම ඉස්සලා පෙන්නුවා වගේ මෙන්න මේ වගේ ඊටාම කුඩා ඒකකයක් තමයි මධ්‍ය සැකසුම් ඒකකය කියලා කියන්නේ. හොඳයි. එතකොට ඕක තමයි පරිගණකයක යෙදීම අපිට තියෙන මධ්‍ය සැකසුම් ඒකක සම්බන්ධව. හොඳයි. එතකොට මේකේ කියනවා මධ්‍ය සැකසුම් ඒකකය බාහිරින් නිරීක්ෂණය කරන්න බෑ කියලා වූ අපි ඒක කතා කළා. ඒතර මව්පූර්වක මෙන්න මේ වගේ තමයි ස්ථානගත කරලා තියෙන්නේ. නැත්නම් සම්බන්ධ කරලා තියෙන්නේ මධ්‍ය සැකසුම් ඒකකය. ඊට පස්සේ මධ්‍ය සැකසුම් ඒකකයේ අපි ප්‍රධාන කොටස් 3ක් ගැන ඉගෙන ගන්නවා. මධ්‍ය සැකසුම් ඒකකයේ ප්‍රධාන කොටස් 3ක් ගැන ඉගෙන ගන්නවා. මොනවද මේ ප්‍රධාන කොටස් 3? අපිට මධ්‍ය සැකසුම් ඒකකයේ තුල තියෙනවා ගණිතමය හා තර්කමය ඒකකයක්. ඒ වගේම පාලන ඒකකයක් තියෙනවා. ඒ වගේම තමයි මතක රෙජිස්ටර් කියලා කොටසකුත් තියෙනවා. මෙන්න මේ කොටස් 3 අපි මොනවද කියලා ඉගෙන ගන්න ඕනේ සහ මේ කොටස් 3ෙන් මොනවද කෙරෙන්නේ කියන එක අපි ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි මේකේ අදහස වෙන්නේ. පුතේ මෙන්න මේ මෙතන අපි කිව්වා මධ්‍ය සැකසුම් ඒකකයෙන් කරන්නේ සැකසීම කියලා. මෙන්න මේ සැකසීමට එහෙම නැත්නම් මේ process කියන කොටසට ක්‍රියාවලි දෙකක් අදාළ වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කියන ක්‍රියාවලි දෙකෙන් එකක් සිදු වුණොත් කොහේ හරි තැනක අපි කියනවා ඒක සැකසීම කියලා. එක ක්‍රියාවලියක් තමයි අපි කියනවා arithmetic operation. arithmetic operation. එහෙම නැත්නම් මේකට අපි කියනවා ගණිතමය ක්‍රියාව. ගණිතමය ක්‍රියාව. ඊට පස්සේ තවත් එකක් තියෙනවා අපිට logic operation. අපි මේකට කියනවා තාර්කික ක්‍රියාව කියලා. තාර්කික ක්‍රියාව කියලා කියනවා. එතකොට ගණිතමය ක්‍රියාවක් හරි තාර්කික ක්‍රියාවක් හරි තමයි මොකක්ද වෙන්න පුළුවන්නේ? මෙන්න මේ process කියන එකට ගන්න පුළුවන්. මම බෝඩ් එක ඔයගොල්ලන්ට තව ටිකක් සමීප කරලා පෙන්නන්නම්. එතකොට මේ තියෙන ගණිතමය ක්‍රියාවක් හරි තාර්කික ක්‍රියාවක් හරි තමයි අපිට සැකසීම විදිහට කියන්න පුළුවන්. එතකොට මෙන්න මේ සැකසීමේ කොටසේ සැකසීමට තියෙන්නේ මෙන්න මේ ගණිතමය හා තර්කමය ඒකකය කියන කොටස. ගණිතමය හා තර්කමය ඒකකයේ තියෙන්නේ මොකටද? පරිගණකයක දත්ත සකස් කිරීමේ කොටස ඉටු කරන්න තමයි මේ ගණිතමය හා තර්කමය ඒකකය අපිට තියෙන්නේ. ඊළඟ තවත් කොටසක් තියෙනවා පාලන ඒකකය කියලා. මොකද්ද මේ පාලන ඒකකයෙන් වෙන්නේ? අපි දන්නවා දත්ත සකස් කරන්න නම් මොකද්ද වෙන්න ඕනේ? දත්ත ආදානයක් කරන්න ඕනේ. දත්ත ආදානය කරන්න මොනවද තියෙන්නේ? ආදාන උපාංග තියෙනවා. දත්ත ආදානය කරන්න අපි ආදාන උපාංග කියන කොටසක් හඳුනා ගන්න. මේ ආදාන උපාංග වලට තමයි මොනවද? කීබෝඩ් එක, මවුස් එක, එහෙම නැත්නම් අපි කියනවා මූසිකය, යතුරු පුවරුව, ඊට පස්සේ අපි කතා කරන වෙබ්කැම් එක, මයික්‍රොෆෝන් එක, මේ වගේ දේවල් ආදානයට අදාළ වෙනවා. ඊට පස්සේ මේ ආදාන කරගත්ත දත්ත අපිට රඳවා තබා ගන්න. එහෙම නැත්නම් ස්ටෝර් කරන්න.
අපිට තියෙනවා ආචයන උපාංග කියලා කොටසක්. එතන මේ ආචයන උපාංග සහ මෙන්න මේ ආදානය කරන දත්ත ඊට පස්සේ ආචයන උපාංග වල තියෙන දත්ත ඊට පස්සේ ප්‍රතිදාන උපකරණ ඊට පස්සේ මේ මධ්‍ය සැකසුම් ඒකකය සහ මේ දත්තවල තියෙන අපි කියන ඉන්ස්ට්‍රක්ෂන්ස් උපදෙස් මෙන්න මේ සියල්ල නිසි වේලාවට නිසි තැනට අරගෙන යන්න වග කියන්නේ කවුද? මෙන්න මේ කන්ට්‍රෝල් යුනිට් එහෙම නැත්නම් පාලන ඒකකය කියන කොටස. හයි පාලන ඒකකයේ මොකද කරන්නේ? පාලනය කිරීමක් කරනවා. කවද පාලනය කරන්නේ? මොනවද පාලනය කරන්නේ? පාලනය කරනවා දත්ත ආදායන එහෙම නැත්නම් ඉන්පුට් එක. ඒකේ තියෙන උපකරණ. ඊට පස්සේ සැකසීම, ප්‍රතිදානය, ඒකට අදාළ උපකරණ. ඊට පස්සේ තවත් පාලනය කරනවා මේකේ දත්ත සකස් කිරීමට අපි ලබා දෙන උපදෙස්. මෙන්න මේවා තමයි පාලනය කිරීමට ලක් කරන්නේ. කවුද මේක කරන්නේ? කන්ට්‍රෝල් යුනිට් එහෙම නැත්නම් පාලන ඒකකය කියලා. එතකොට තවත් මේකේ කොටසක් තියෙනවා. ඒ තමයි මතක රෙජිස්ටර් කියලා කියන්නේ. මේකේ නම රෙජිස්ටර්ස්. හරි මෙමරි රෙජිස්ටර්ස් කියලා අපි අඳුනා ගන්න මේක. දැන් පුතේ මම චුට්ටක් අපහු ඔයගොල්ලන්ට බෝඩ් එකේ ඇතුළේ පෙන්නන්නම්. පරිගණකයක් ක්‍රියාත්මක වෙනකොට මේකේ ප්‍රොසෙසර් එක එහෙම නැත්නම් අපි මේ කතා කරන සෙන්ට්‍රල් ප්‍රොසෙසිං යුනිට් එකට දත්ත ලැබෙන්නේ කොහොමද කියන එක. සෙන්ට්‍රල් ප්‍රොසෙසිං යුනිට් එක මෙන්න මේ විදිහට ගත්තොත් පුතේ මේක CPU කියලා දුන්නා නම් මේක ඇතුලේ තමයි මොනවද තියෙන්නේ? arithmetic and logic unit මම කියන ALU කියලා ගණිතමය හා තර්කමය ඒකකය මේක ඇතුලේ තියෙනවා. ඊට පස්සේ පාලන ඒකකය මේක ඇතුලේ තියෙනවා. එතකොට තව රෙජිස්ටර්ස් මේක ඇතුලේ තියෙනවා. එතකොට මෙන්න මේ සෙන්ට්‍රල් ප්‍රොසෙසිං යුනිට් එකට එහෙම නැත්නම් මධ්‍ය සැකසුම් ඒකකයට දත්ත ලබා දෙන්නේ සහ මේකේ දත්ත ලබා ගන්නේ කවුද? අපි කියනවා මෙයාට RAM කියලා. random access memory නැත්නම් සසම්භාවී ප්‍රවේශ මතකය අපි කියන ප්‍රධාන මතකය තමයි මේක කියන්නේ. ඒතර මේ ප්‍රධාන මතකයට කොහෙන්ද දත්ත ලැබෙන්නේ? ආදාන උපකරණ වලින් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ hard disk එකේ නැත්නම් දෘಢ තැටියෙන් වෙන්න පුළුවන්. ඒතර පුතේ මෙන්න මේ දත්ත ලැබෙනකොට මේ දත්ත මෙතන ක්‍රියාත්මක කරනකොට ප්‍රොසෙස් කරනකොට සමහර අවස්ථා තියෙනවා අතරමැදි අවස්ථා මේ දත්තවල තැම්පත් කරගන්න සිද්ධ වෙනවා. මේ දත්තවල තියෙන අතරමැදි අවස්ථා තැම්පත් කරන්න සිද්ධ වෙනවා. මම ඒකට උදාහරණයක් කියන්නම්. අපි හිතමු මෙන්න මේ විදිහට දෙකට දෙකක් එකතු කරලා ඊට පස්සේ මේක 3ෙන් වැඩි කරන්න කියලා කියනවා. මේ විදිහේ කැල්කියුලේෂන් එකක් ගණනය කිරීමක් අපිට කරන්න තියෙනවා කියලා හිතන්න මෙන්න මේ සෙන්ට්‍රල් ප්‍රොසෙසිං යුනිට් එක භාවිතා කරලා. එතකොට මේ 2 සහ 2 කියන මේකත් මේ වැඩි කිරීම සහ එකතු කිරීම කියන එක පරිගණකයට අපි ලබලා දෙන්න ඕනේ පුතේ. මේ ලබලා දෙන්නේ මොකෙන්ද? අපි මේකට භාවිතා කරන්න පුළුවන් අපේ කීබෝඩ් එක. නේද? කීබෝඩ් එක භාවිතා කරන්න පුළුවන් මේ විදිහට මේක ලබලා දෙන්න. එතකොට අපි කියනවා මෙන්න මේව තමයි දත්ත. මේ මම රවුන්ඩ් කරන ඒවා දත්ත. ඊට පස්සේ මම මේ කොටු කරන ඒවා මොනවද? ඒවා තමයි උපදෙස්. මේ දත්ත අරගෙන මේ උපදෙස් මත ක්‍රියාත්මක වීම තමයි පරිගණකයේ සිද්ධ වෙන්නේ. එතකොට මේක ආදාන උපක්‍රම හරහා මෙතනින් එහාට යන එක ලොකු ක්‍රියාවලියක්. ඒ කියන්නේ සංකීර්ණ ක්‍රියාවලියක්. හැබැයි ඔබගේ මට්ටමේ මම පැහැදිලි කරන්න අවශ්‍ය විදිහට මම මේක කියලා දෙන්න. එතන හිතන්න මෙන්න මේ RAM එකේ ඉඳලා මෙතනට මෙන්න මේ දත්ත 2 කියන දත්තය අපි ගත්තොත් මේ දත්ත ඇත්තටම බිඳුව සහ එකට පරිවර්තනය වෙලා තමයි මෙතෙන්ට යන්නේ. අපි ඒක ඉගෙන ගත්තා හයි ශ්‍රේණියේදී. එතකොට මේ 2 කියන එක පරිවර්තනය කරොත් එක බිඳුව විදිහට තමයි එන්නේ. එතකොට මෙන්න මේ පරිවර්තනය වෙච්ච දත්ත මෙතනට ගියාට පස්සේ ඉස්සෙල්ලාම මේකේ ඔපරේෂන් එක. එහෙම නැත්නම් මේකේ තියෙන ක්‍රියාව වෙන්නේ මොකද්ද? මේ දෙක එකතු කරන එක. එතකොට මේකේ අගය 20ක් විදිහට ලැබෙනවා. එතකොට මේ 20 තැනක තියාගන්න ඕනේ මෙයා. මොකද ඉන්ස්ට්‍රක්ෂන් එක ඉවර නැහැ. මේ අපිට දෙන ක්‍රියාවලිය ඉවර නැහැ. මොකද මේ එන සංඛ්‍යාව අපි නැවත 3ෙන් වැඩි කරන්න ඕනේ. එතකොට මෙන්න මේක తాවකාලිකව අපිට මේ ප්‍රොසෙසරය ඇතුලේ තියාගන්න සිද්ධ වෙනවා. මෙන්න මේ වගේ දේවල් తాවකාලිකව ප්‍රොසෙසර් එක ඇතුලේ තියාගන්න එකට අපි කියනවා මොකද්ද? මතක රෙජිස්ටර්. එහෙම නැත්නම් මෙමරි රෙජිස්ටර්ස් කියලා කියනවා.
එතකොට මේ memory registers ගත්තාම memory registers වර්ග ගණනාවක් තියෙනවා පුතේ. ඕගොල්ලන්ට පොදුවේ memory registers කියලා කතා කරාට මේකේ තියෙනවා accumulator register තියෙනවා, memory buffer registers තියෙනවා, ඊට පස්සේ general purpose registers තියෙනවා. මේ වගේ register වර්ග ගණනාවක් තියෙනවා. අපි ඒවා ඉදිරි පාඩම්වලදී කතා කරමු. ඕගොල්ලෝගේ විෂය නිර්දේශයට අදාළ කොටස මතක register කියලා කොටසක් මේකේ තියෙනවායි කියන එක මතක තියාගන්න. ඊට අමතරව මේකට සම්බන්ධ වෙනවා තව cache memory කියලා නිහිත මතක කොටස් ටිකක් සම්බන්ධ වෙනවා. එතකොට මෙන්න මේක තමයි අපි processor එකක් ගත්තොත් ඒකේ අපිට තියෙන කොටස් ටික සහ මේ කොටස් වලින් අපි බලාපොරොත්තු වෙන කාර්යයන් ටික අපව මතක් කරොත් arithmetic logic unit. එහෙම නැත්නම් ගණිතමය හා තර්කමය කොටසෙන් අපි මොකද කරන්නේ? ගණිතමය ක්‍රියා සහ තාර්කික ක්‍රියා සිදු කරනවා ගණිතමය හා තර්කමය කොටසෙන්. ඒ වගේම තමයි control unit. ඒ කියන්නේ පාලන ඒකකය. මේකේ දත්ත ආදානය, ප්‍රතිදානය, ඒ අදාළ උපකරණ සහ සැකසීම කියන ක්‍රියාවලිය ටික පාලනය කිරීම කරනවා කොහෙන්ද? මෙන්න මේ පාලන ඒකකය තුලින්. ඒ වගේම තමයි මේකේ තවත් එකක් තියෙනවා memory register. memory register. right? memory register. මතක register. ඒකෙන් මොකද්ද වෙන්නේ? දත්ත මේ ආකාරයට සැකසීමේදී තියෙන දත්ත తాවකාලිකව රඳවා තබා ගැනීම තමයි memory registers වලින් කරන්නේ. දැන් පුතාලට පැහැදිලි ඇති central processing unit. එහෙම නැත්නම් මධ්‍ය සැකසුම් ඒකකය තුල ප්‍රධාන කොටස් තුනක් අන්තර්ගත වෙනවා. මොනවද? arithmetic logic unit, ගණිතමය හා තර්කමය ක්‍රියාව ඒකකය, ඊට පස්සේ control unit, පාලන ඒකකය, ඊට පස්සේ memory registers, මතක ඒකක, මතක register කියන කොටස. එතකොට arithmetic logic unit එකෙන් ගත්තොත් අපි මොකද්ද කරන්නේ? මේකෙන් කරනවා ගණිතමය හා තර්කමය ක්‍රියා සිදු කරන එක තමයි මේකෙන් කරන්නේ. දැන් අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තා process එකක්. එහෙම නැත්නම් ක්‍රියාවක් කියලා කියන්නේ මොකද්ද? එක්ක ඒක ගණිතමය ක්‍රියාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තාර්කික ක්‍රියාවක් වෙන්න පුළුවන්. මොනවද මේ ගණිතමය ක්‍රියා කියලා කියන්නේ? අපි ඉගෙන ගන්නවා ඔය එකතු කිරීම, අඩු කිරීම, බෙදීම සහ වැඩි කිරීම වෙන මේ වගේ දේවල් අපි කියනවා ගණිතමය ක්‍රියාකාරකම් කියලා. ඊට පස්සේ තාර්කික ක්‍රියාකාරකම්. ඔයගොල්ලෝ දන්නවා ඇති සමානයි, කුඩයි, කුඩයි හෝ සමානයි, විශාලයි හෝ සමානයි, අසමානයි. මෙන්න මේ වගේ දේවල් අපි කියනවා තර්කමය ක්‍රියා කියලා. right? ඔන්න ඔය කාර්යයන් දෙක සිද්ධ කරන්නේ කවුද? arithmetic and logic unit. එහෙම නැත්නම් ගණිතමය සහ තර්කමය ඒකකේ. CU control unit. අපි කිව්වා පාලනය කරනු ලබනවායි කියලා. memory registers මේකෙන් తాවකාලිකව දත්ත රඳවා තබා ගන්නවායි කියලා. එතකොට පළවෙනි පාඩමේ අපි processor එක ගැන, processor එකේ අභ්‍යන්තරයේ තියෙන කොටස් ගැන, ඒවයින් කරන කාර්යයන් ගැන ඔන්න ඔය විදිහට තමයි කතා කළේ ඔයගොල්ලන්ට මතක නැහැ. හොඳයි. අපි ඉස්සරහට යමු. ගණිතමය හා තර්කමය ක්‍රියාව මේ තියෙන්නේ මේ විදිහට ක්‍රියාවක් ඔයගොල්ලන්ට දීලා තියෙනවා. තාර්කික ක්‍රියාවක් කියලා කියන්නේ සංසන්දනයක්. මේ තියෙන්නේ මේකේ කියන්නේ සංසන්දනය කරනවා 2 හා 3. මෙතනදී කියන්නේ 3 විශාලයි 2ට වඩා. ඒක අපි කොහොමද දැනගන්නේ? මෙන්න මේ තියෙන සංකේතයේ විශාල පැත්ත තියෙන එක විශාලයි, කුඩා පැත්තේ තියෙන එක කුඩයි. දැන් සංකේතයේ මේ පැත්ත වෙනකොට කුඩයි, මේ පැත්ත වෙනකොට විශාලයි. ඒතර අපි මේක කියවන්නේ 3 විශාලයි 2ට වඩා. 3 විශාලයි 2ට වඩා. මේ වගේ සංසන්දනය කිරීම කරන්නේ මොකෙන්ද? තාර්කිකමය ක්‍රියාවකින්. ඊට පස්සේ පාලන ක්‍රියාව, පාලන ඒකකය මෙන්න මේකේ තියෙනවා දෘඩාංග, සංනිවේදනය, මෙහෙයවීම, පාලනය සිදු කරන්නේ කවුද? මෙන්න මේ පාලන ඒකකය. හොඳයි. ඊට පස්සේ මතක රෙජිස්ටර්. මේ මතක රෙජිස්ටර් කියනවා මෙන්න මේක භාවිතා කරන්නේ මොකටද? දත්ත සහ උපදෙස් తాවකාලිකව රඳවා තබා ගන්න ස්ථානය. මේ තියෙන්නේ తాවකාලිකව රඳවා තබා ගන්න ස්ථානය තමයි අපි කියන්නේ මොකද්ද? මතක රෙජිස්ටර් කියලා. පැහැදිලිද? හරි. ඊට පස්සේ අපි කතා කරනවා මෙන්න මේ මධ්‍ය සැකසුම් ඒකකය මුල ඉඳලා කොහොමද පටන් ගත්තේ? එතකොට අද අපි භාවිතා කරන මේ මධ්‍ය සැකසුම් ඒකකයට වෙනකම් කොහොමද මේකේ ඉතිහාසය ගැන අපි කතා කරන්නේ? මේක කොහොමද පරිණාමය වෙලා ආවේ? අද අපි කතා කරන මධ්‍ය සැකසුම් ඒකකයේ දක්වා කියන එක අපි දැන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතන මධ්‍ය සැකසුම් ඒකකයේ පුතේ පරිණාමය අපි අඳුන ගන්නවා ප්‍රධාන අවස්ථා 4කින්. ප්‍රධාන අවස්ථා 4කින් අපි මේකේ පරිණාමය හඳුනා ගන්නවා. එතකොට ඒකට අපි කියනවා පරම්පරා 4ක් කියලා. කියන පරම්පරා 4ක් ගිහිල්ලා හතරවෙනි පරම්පරාව යගේ. එහෙම නැත්නම් පස්වෙනි පරම්පරාව තද තමයි අපි මේ වෙනකොට පරිගණක
සම්බන්ධව ඉන්නේ. එතන මේවා පරම්පරාව 1 2 3 4 කියලා තමයි හඳුන්වන්නේ. කියන්නේ පළමු පරම්පරාව, දෙවන පරම්පරාව, තෙවන පරම්පරාව සහ සිව්වන පරම්පරාව. මේ විදිහට පරිගණකයේ පරිණාමය. එහෙම නැත්නම් පරිගණක පරම්පරා මේ විදිහට වෙන් වෙන්න අපි මේකට සම්බන්ධ කරගන්නේ. එහෙම නැත්නම් මේ වෙන් කිරීම සිද්ධ කරන්නේ අපි මේ පරිගණකයේ මධ්‍ය සැකසුම් ඒකකය භාවිතා කරගෙන. එහෙම නැත්නම් පදනම් කරගෙන තමයි අපි මේක මේ විදිහට වෙන් කරන්නේ. එතකොට මුල් කාලයේ පරිගණක. දැන් අපි ගත්තොත් පළවෙනි පරිගණක දැන් අපි ගත්තොත් පරිගණකයේ පියා විදිහට අපි හඳුන්වන්නේ චාල්ස් වෙබේජ්. චාල්ස් වෙබේජ් හදන පරිගණකයක් අපි එකට කියනවා ඇනලිටිකල් එන්ජින් කියලා. ඔයගොල්ලෝ මතක ඇති. පරිගණක ඉතිහාසයේදී අපි මේ ගැන කතා කරනවා. ඇනලිටිකල් එන්ජින්. එතන මේ ඇනලිටිකල් එන්ජින් එකෙන් පටන් ගත්තට පස්සේ එතනින් එහාට බිහි වෙනවා පරිගණකයේ පළමු පරම්පරාව. මේ පළමු පරම්පරාව අපි හඳුනගන්නේ පරිගණකය ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක් වුණාට පස්සේ. ඒ කියන්නේ විදුලිය හා සම්බන්ධ උපකරණයක් වුණාට පස්සේ තමයි අපි මේ පරම්පරාවල් ගැන කතා කරන්නේ. ඊට කලින් ඒවා අපි 0th generation කියලා කියන්නේ බිඳුව පරම්පරාව කියලා කියන්නේ. එතකොට ඒවට අපි කියනවා mechanical computers කියලා. ඒ කියන්නේ ඒවයි පරිගණකවල විදුලිය සම්බන්ධ වුණේ නැහැ. ඒතර විදුලිය සම්බන්ධ වෙලා හැදෙන පළවෙනි පරිගණක පරම්පරාවේ මේ මධ්‍ය සැකසුම් ඒකකයේ සඳහා භාවිතා කරනවා vacuum tube. vacuum tube කියලා උපකරණයක්. right? vacuum tube. ඒකට අපි කියනවා සිංහලෙන් රික්ත නල කියලා. සමහරවිට ඔබ දැකලා ඇති මේ vacuum tube කියන එක දැකලා නැත්නම් මම පෙන්නන්නම්. මට මතක විදියට පාඩම කරනකොටත් මම මේ vacuum tube එකක් පෙන්නුවා ඔයගොල්ලන්ට. මේ තියෙන පොතේ vacuum tube එකක්. බොහොම පරණ කාලයක එකක් මේ vacuum tube එකක්. බලන්න මේ බල්බ් එකක් වගේ තියෙන්නේ. මේක දැන් ක්‍රියාත්මක වෙනකොට මේක බල්බ් එකක් වගේ පත් වෙලා අපිට පේන්න තියෙනවා. ඒතර මේක බැලුවොත් හැඩය මේකයි. ඊට පස්සේ මේ වගේ අග්‍ර ගණනාවක් තියෙන මේ අග්‍ර එකින් එකට වෙනස් වෙන්න පුළුවන්. සංඛ්‍යාව වෙනස් වෙන්න පුළුවන්. මේකේ ප්‍රමාණය විශාලත්වය වෙනස් වෙන්න පුළුවන්. මේක භාවිතා කරන පරිගණක පද්ධතිය අනුව. එතකොට පළමු පරම්පරාවේ පරිගණක අපි හඳුනාගන්නේ මෙන්න මේ මධ්‍ය සැකසුම් ඒකකය සහිතව. ඒතර මේකට අපි කියනවා මොකක්ද? vacuum tube කියලා කියනවා. එහෙම නැත්නම් අපි මේකට කියනවා රික්ත නල කියලා. රික්ත නල. හරි? මෙන්න මේක නලයක් වගේ තියෙන්නේ. මේක ඇතුලේ තියෙන රික්තයක්. එතකොට ඒ හින්දා මේ නම ලැබිලා තියෙනවා මේකට රික්ත නල. මේවා භාවිතා කරලා තමයි පළමු පරිගණක පරම්පරාව බිහි වෙන්නේ. ඒතර විශේෂ දෙයක් කියන්න ඕන පුතේ මේ පරිගණක පරම්පරාව පළමු පරම්පරාව ගත්තාම මේ පරිගණකයක් සාමාන්‍යයෙන් අපි කියනවා නිවසක තියෙන කාමරයක් තරම් වගේ විශාලයි. ඒතකොට මේ පරිගණක ඇතුලේ ඉඳලා තමයි මිනිස්සු පරිගණකය ක්‍රියාත්මක කළේ. ඒතර මේ පරිගණකවල අද දාගේ මේ වගේ දකින්න තියෙන ඩිස්ප්ලේ එකක් එහෙම නැත්නම් සංදර්ශකයක් තිරයක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. එතකොට ආදාන උපකරණ ප්‍රතිදාන උපකරණ විදියට කීබෝඩ් මවුස් දකින්න ලැබෙන්නේ නැහැ. ඒතර මේ ආදාන ප්‍රතිදාන සිදු කරන්නේ විවිධ අපි හිතමු කේබල් වගේ සම්බන්ධ වෙලා තියෙන ඒවා ගලවලා තවත් තැනකට ගහන. එහෙම තමයි ආදානය වෙනස් කරන්නේ. ප්‍රතිදාන ලබා ගන්න වෙනම ආකාරයට. හැබැයි මේ ආදාන ප්‍රතිදාන සැකසුම් ඊට පස්සේ ආචයන කියන කොටස් හතරටම අදාළ කොටස් ඒ පරිගණක තුලත් අන්තර්ගත වෙනවා. ඒ හින්දා මේක පරිගණකයක් කියලා හඳුන්වනවා. ඒතර මේ පරිගණක ඉතාම විශාලයි. ඒතර මේ වගේ 40000ක් 50000ක් වගේ භාවිතා කරලා තමයි එක පරිගණකයක් හදන්නේ. ඒතර මේ පරිගණකය හැදුවට පස්සේ මේවා ක්‍රියාත්මක කරන්න පුළුවන් මේ පරිගණකයේ සීමිත පැය ගානක්. අපි තුමු පැය 4ක් 5ක් වගේ තමයි මේක ඔන් කරලා තියන්න පුළුවන් ක්‍රියාත්මක කරවන්න පුළුවන්. මොකද ඒකට හේතුව වැඩි විදුලි ප්‍රමාණයක් යනකොට වැඩි රත් වීමක් මේකේ තියෙනවා. එතකොට මේවා සමහර ඒවා පිච්චිලා යනවා. මගදී එතකොට පරිගණකය නතර කරන්න සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ වගේ පරිගණකයක් තමයි අපි පළමු පරම්පරාවේ පරිගණකයක් කියලා හඳුන්වන්නේ. එතකොට උපකරණය හොඳින් අඳුර ගන්න මෙන්න මේ තියෙන උපකරණය අපි කියනවා vacuum tube. එහෙම නැත්නම් රික්ත නල කියන උපකරණය තමයි මේකට භාවිතා කරන්නේ. ඒ පළමු පරම්පරාව. එතකොට මේකේ පරිගණක පරම්පරාවක තියෙන ලක්ෂණත් ඔයගොල්ලෝ ටිකක් මතක තියාගන්න. මේ පරිගණක පරම්පරාවේ පරිගණක තමයි අපිට දකින්න ලැබෙන විශාලම පරිගණක. කියන්නේ නිවසක් තරම් විතර ලොකුයි පරිගණකය. ඒකට හේතුව මේවා විශාල සංඛ්‍යාවක් අන්තර්ගත කරන්න අවශ්‍ය නිසා. ඒ වගේම තමයි මේ පරිගණකයකින් සාමාන්‍ය ඩිජිට්ස් 8ක් කියන්නේ ඉලක්කම් 8ක් වගේ තියෙන එකක් එකතු කරගන්න අඩු කරගන්න වගේ වැඩක් විතරයි කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මේ පරිගණක වලට වැය වෙන විදුලිය ඊටාම විශාල විදුලියක් වැය වෙනවා. විශාල විදුලි ප්‍රමාණයක් මේකට
ලබලා දෙන්න ඕනේ. ඒ වගේම තමයි මේකේ රත් වීම ඉතාම අධිකයි. එතකොට කාර්යක්ෂමතාවය අතින් බැලුවම මේක ගොඩක් දැන් ඒවත් එක්ක සංසන්දනය කරනකොට කොහොම ප්‍රාථමික මට්ටමක තියෙන කාර්යක්ෂමතාවය ගොඩක් අඩුයි. ඔන්න ඔය ලක්ෂණ ටිකක් මතක තියාගන්න පරිගණක පරම්පරාවක් එක්ක යනකොට. මම මේකට සමරයිස් කරලා මේකේ නෝට් එකක් ඔයගොල්ලන්ට ටියුට් එකක් විදියට දෙන්නම්. ඒ ටියුට් එක print කරලා තියාගන්න. එතකොට ඔයගොල්ලන්ට මේක ගැන පාඩම් කරන්න ගොඩාක් ලේසියි. හොඳයි. ඊළඟට අපි ඊළඟ පරම්පරාවට යනවා. එතන මේ පරම්පරාව හරහා ක්‍රියාත්මක වෙමින් තියෙනකොට තමයි පුතේ ලෝකේ මේ ඉලෙක්ට්‍රොනික පැත්තේ ලොකු වෙනසක් වුණා. ඒ වෙනස වෙන්න බලපෑපු එක ඩිවයිස් එකක් හඳුනාගත්තා. ඒක තමයි අපි කියන්නේ ට්‍රාන්සිස්ටරය. මෙන්න මේ ට්‍රාන්සිස්ටර් එක බිහිවීමත් එක්ක ඉලෙක්ට්‍රොනික ලෝකයේ ලොකු වෙනසක් සිද්ධ වුණා. දැවැන්ත පරිවර්තනයක් සිද්ධ වුණා. මෙන්න මේ පරිවර්තනයත් එක්ක තමයි පුතේ පරිගණකයේ දෙවෙනි පරම්පරාව බිහි වුණේ. මම ඔයගොල්ලන්ට ට්‍රාන්සිස්ටර් එකක් පෙන්නන්නම්. මේක ඉතාම කුඩා එකකයක්. මෙතන ට්‍රාන්සිස්ටර් එකක් මම ඔයගොල්ලන්ට පෙන්නුවා. මේ වගේ පාද තුනක් මේකේ තියෙනවා. right මේ වගේ පාද තුනක් තියෙනවා. එතකොට මේකත් රත් වීම නිසා මේක සම්බන්ධ කරන්න මෙන්න මේ වගේ ඇණයක් දාලා මෙතනට අපි කියන හීට් සිංක් එකක් කියලා සම්බන්ධ කරන්න පුළුවන් විදිහට තමයි මේ ට්‍රාන්සිස්ටර් එක එන්නේ. එතන මෙන්න මේ ට්‍රාන්සිස්ටරයේ බිහිවීමත් එක්ක තමයි පරිගණකයේ දෙවනි පරම්පරාව ඇති වෙන්නේ. පරිගණකයේ දෙවනි පරම්පරාව ඇති වෙන්නේ මෙන්න මේ ට්‍රාන්සිස්ටර් එකේ බිහිවීමත් එක්ක. එතකොට මේ ට්‍රාන්සිස්ටර් එක බිහිවීමත් එක්ක මේ ට්‍රාන්සිස්ටර් පොඩි ප්‍රමාණයකින් මෙන්න මේ වැකියුම් ටියුබ් කියන එහෙම නැත්නම් රික්ත නල වැඩි ප්‍රමාණයක කාර්යයක් කරන්න පුළුවන්කම තිබුණා. ඒක නිසා මේ ට්‍රාන්සිස්ටර් අඩු ප්‍රමාණයක් තමයි පරිගණක වලට භාවිතා කරේ. ප්‍රමාණය ගත්තා මේක ප්‍රමාණයෙන් කුඩායි. ඒක නිසා මොකක්ද උනේ? මෙන්න මේ දෙවනි පරම්පරාවේ පරිගණක පළවෙනි පරම්පරාවට සාපේක්ෂව කුඩා වුණා. දැන් අපි ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා රෙදි සෝදන යන්ත්‍රයක්, වොෂින් මැෂින් එකක් තියෙනවා. අනේ මේ වගේ ප්‍රමාණයකට වගේ කුඩා වුණා පරිගණක. මොකක්ද හේතුව? මෙන්න මේ ට්‍රාන්සිස්ටර් එක භාවිතා කරන නිසා. එතකොට මේ ට්‍රාන්සිස්ටර් එකට ගන්න විදුලි ප්‍රමාණය ගොඩක් අඩුයි. ධාරිතාවය ගොඩක් අඩුයි. එතකොට පළවෙනි පරම්පරාවට සාපේක්ෂව දෙවෙනි පරම්පරාවට එනකොට මෙන්න මේ විදුලි පරිභෝජනය කියන එක පරිගණකයේ අඩු වුණා. විශාලත්වය කියන එක අඩු වුණා. ඒ වගේම මේ තරම් රත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ ට්‍රාන්සිස්ටර් එකේ. එතකොට මෙන්න මේ රත් වීම කියන එක එහෙම නැත්නම් උෂ්ණත්වය කියන එක අඩු වුණා. හරි? එතකොට මෙන්න මේ වෙනස්කම් සිද්ධ වුණා. එතකොට කාර්යක්ෂමතාවය මේකත් එක්ක ගොඩක් ඉහළ ගියා පළමු පරම්පරාවට සාපේක්ෂව. ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. අපි මේ එක එක පරම්පරාවන් ගැන කතා කරගෙන යන්නේ. පළමු පරම්පරාව බිහි වෙන මධ්‍යසැකසුම් ඒකකයේ තමයි රික්ත නලය කියලා කතා කළේ. දෙවෙනි පරිගණක පරම්පරාවට එනකොට මධ්‍යසැකසුම් ඒකකය වෙන්නේ මොකද්ද? මෙන්න මේ ට්‍රාන්සිස්ටරය කියන එක. එතන මේ ට්‍රාන්සිස්ටරයත් රික්ත නලයත් පසු කාලීනව ඒ කියන්නේ ඊළඟ පරම්පරාවට එනකොට තුන්වෙනි පරම්පරාවට එනකොට මෙන්න මේ රික්ත ට්‍රාන්සිස්ටරය කියන කොටසේ විශාලත්වය වැඩි කියලා විද්‍යාඥයෝ අඳුනගත්තා. ඊට පස්සේ මෙන්න මේ ට්‍රාන්සිස්ටර සහ තවත් එවැනි ඒකක බොහෝමයක් එකතු කරලා එක සංයුක්ත පරිපථයක් හැදුවා. අපි ඒකට කියනවා ඉන්ටිග්‍රේටඩ් සර්කිට් එකක් කියලා. හරි? අපි ඒකට කියනවා IC එක කියලා. ඉන්ටිග්‍රේටඩ් සර්කිට්. ඒ කියන්නේ තුන්වෙනි පරම්පරාවට එනකොට අපි හඳුනගන්නේ මෙන්න මේ සංග්‍රහිත පරිපථ. මයික් පෙන්නන්න ඕගොල්ලන්ට. right එතකොට මේකට අපි කියනවා අනුකූලිත පරිපථයක් කියලා. ඒකට ඇත්තට මට මේක ඔයගොල්ලන්ට ගලවලා නම් කියන්න එකක් බැරි වුණා. හැබැයි මම සර්කිට් එකක් තියෙන එකක් පෙන්නන්නම්. එතන පවර් සර්කිට් එකක් ඒ වගේ තියෙන. ඒතර මේකේ ඔයගොල්ලෝ බලන්න එක උපාංගයක් තියෙන මෙන්න මෙතන. මේ තියෙන. මෙන්න මේ තියෙන උපාංගය. right මෙන්න මේක තමයි IC එකක් කියලා කියන්නේ. ඉන්ටිග්‍රේටඩ් සර්කිට් එකක් කියලා කියන්නේ. එතන මේක තුලට අර ට්‍රාන්සිස්ටර් වගේ ගොඩක් උපකරණ මේක තුල නිෂ්පාදනය කරලා තියෙනවා. එතකොට මේකෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? පරිගණක තවත් කුඩා වෙන්න පටන් ගත්තා.